වෙලා යනවා. අන්න ජෛව විවිධත්වයට බලපෑම් ඇති වෙනවා. අන්න ජෛව විවිධත්ව හායනයට මිනිසා මෙදිහත් වෙන හැටි පැහැදිලි නේද? එහෙනම් ඥාන වෙනස් කළ මිනිසාගේ ආර්ථිකය ඉහළ නංවන්න යම් සතුන් ශාක නිර්මාණය කරන එක එතරම් හොඳ නුවණවත් ක්‍රියාවක් නෙවෙයි. හොඳයි. ඊළඟට බලන්න ආගන්තුක ආක්‍රමණකාරී ජීවි නිසාද ජෛව විවිධත්වය හායනය වෙනවා. ජෛව විවිධත්වය හායනය වෙනවා ස්වභාවික හේතු මම අර කිව්වේ. අර නායම් ගම් වතුර උල්කාපාත කඩාවැටීම් ලැබුගිනි ඒ වගේම මම කිව්වේ සුනාමි ඒ වගේම ඒතර මානව ක්‍රියාකාරකම් නිසා සිදුවෙනවා කියලා දැන් මම කිව්වනේ. හොඳයි. හැබැයි ජෛව විවිධත්ව හායනයට සමහර සතුන් ශාක බලපාන. ඒකට කියනවා ආක්‍රමණික ජීවීන් නැත්නම් ආක්‍රමණික ශාක සතුන්. මෙන්න මේ ආගන්තුක ආක්‍රමණකාරී ශාක මොනවාද? ඔබ අහලා තියෙනවා ගන්ධපාන ඊළඟට පාතීනියම් ඊට පස්සේ යෝධ නිදිකුම්බා ශාක. හැබැයි ওই ගන්ධපාන කියන ශාකන අපි පුංචි කාලේ අපි දැකලා තියෙනවා අපිට තරම් හානි කරුනේ නැහැ. ඒවා විශේෂ තියෙනවා සමහර ප්‍රදේශ ආක්‍රමණ සම්පූර්ණම ගන්ධපාන විතර අනිත් ගස් වලට වැඩෙන්න දෙන්නේ නැහැ. යෝධ නිදිකුම්බා ශාකයත් එහෙම තමයි. පාතීනියම් ඊටමත් හානිකර ශාකයක් ඔය ජලාශිත ප්‍රදේශවල වැඩෙන. ඉතින් මේවා ආක්‍රමණික නැත්නම් ආක්‍රමණකාරී ශාක ලෙස අපි හඳුනනවා. ඒ නිසා අනිත් ජීවීන් සමස්ත විනාශ වෙලා යන නිසා ජෛව විවිධත්වයේ හීන වෙනවා. තව ඔබට කියලා දෙන්නම් සතෙක් මන්නාව හා ටැංකි සුද්දා. මේ මන්නාව ටැංකි සුද්දා කියන්නේ ඔබ පොඩ්ඩක් හොයලා බලන්න. මේ මන්නාව කියන මත්ස්‍ය අති භයානකයි. තවත් සතෙක් මන්නාව දැව වෙනස් සතුන් ඉන්න ජලාශයකට ඒ සතුන් පණ පිටින් ආහාරට ගන්න. බලන් ඉද්දදී මස් ටික ආහාරට ගන්න. දැඩි හානිකර මත්ස්‍ය විශේෂයක් මන්නාව. අන්න ඒ නිසා ජෛව විවිධත්වයට හානි වෙන්න පුළුවන්. එහෙනම් ස්වභාවික ක්‍රියා මානව ක්‍රියා සහ සමහර ආක්‍රමණකාරී ශාක සතුන් නිසා මෙන්න ජෛව විවිධත්වය හානි වෙනවා. ඊළඟට මම මේ ප්‍රශ්නේ නවත්තනවා අදට ටියුට් එකට එන්න. ජෛව විවිධත්වය උණුසුම් කලාප. ජෛව විවිධත්ව උණුසුම් කලාප කියලා අපි වචනයක් පාවිච්චි කරනවා. ජෛව විවිධත්ව උණුසුම් කලාප. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වොත් ඒකට කියනවා hot spots. hot spots කියලා. එහෙනම් ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස හඳුන්වන්නේ කුමක්ද? සාපේක්ෂව ජීවීන්ගේ ඝනත්වය වැඩි ප්‍රදේශයක්. සාපේක්ෂව ජීවීන්ගේ ඝනත්වය වැඩි ප්‍රදේශ කියනවා ජෛව විවිධත්ව උණුසුම් කලාප hot spots කියලා. ජෛව විවිධත්ව උණුසුම් කලාප. ඉතින් මම අද දවසට කතා කළේ පරිසර පද්ධතිය කියන්නේ මොකක්ද? විශේෂ විවිධත්වය කියන්නේ මොකක්ද? ඒ ජීවීන් ඒ තුල තියෙන අන්තර් සම්බන්ධතාවයක් එක්කම කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ජෛව විවිධත්වයේ වැදගත්කම මොකක්ද? ජෛව විවිධත්ව හායනය වෙන්නේ කොහොමද? ජෛව විවිධත්ව අපේ රටවල් වල නැත්නම් යම් රටක ආවෙනික සතුන් ශාක කියන්නේ කාටද? ඒ කට්ටියට ශ්‍රී ලංකාවේ අයන උදාහරණ. මෙන්න මේ ටික මහා දෙයක් නෙවෙයි දරුවනේ. ඔය ටික නෙවෙයි මේ කොලේ සියල්ලම ජීව විද්‍යා නෝට් එකේ සටහන් පොතේ ලියලා එක සැරයක් කියවන්න. right. ඔබට මිනිත්තුවක් විතර පොඩි රෙස්ට් එකක් ගන්න. අපි මෙතන මම ඉන්නවා යන්නේ නැහැ දැන් ගනුදෙනුව කරන්න ඕන නිසා මිනිත්තුවක් විතර රෙස්ට් එකක් අරගෙන අපි ටියුට් එකට යන්න සූදානම් වෙමු.
මම හිතනවා ඔබ දැන් සූදානම් කියලා. අපේ මේ නිබන්ධනයත් ඔබට විභාගයට සෑහෙන ප්‍රශ්න නිබන්ධනයක් මේක. එතකොට විභාගේ කවදද කියන එක අපි දන්නේ නැහැ. නමුත් අපි යන්නේ 11 වසරට O level exam. ඒ නිසා තමයි අපි ලබන මාසෙ මුල් සතියේ මෙතෙන් 10 වසරට යන්නේ. ඉතින් දැන් හැම දරුවෙක්ම මේ නෝට්ස් එක හොඳට කියවලා තියාගන්න මුලින්ද ළඟට. එතකොට මම ලබන සතිය වෙනකොට ඔබේ සිලබස් එක ඉවර කරනවා. එතකොට මනසින් ඔබේ දෙමාපියෝ සතුට වෙනවා දැන් සිලබස් එක ඉවරයිනේ. එහෙනම් අපි 10ටනේ යන්න ඕනේ. ඒ නිසා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් හැම දවසකම වාගේ මම එක කොටසකින් හැම පාඩමකින්ම ප්‍රශ්නයක් බැගින් ඔබට මතක් කරලා දෙනවා. විභාගයේ හදිස්සියේ වුණ ඉස්කෝලේ පටන් ගන්න තව සතියකින් විභාගේ තියෙනවා එක්කුවොත් 10 වසර පොඩ්ඩක් නවත්තලා අපි කෙලින්ම 9 වසරේ වට යන පුනරීක්ෂණය කරනවා. හරිනේ. ඉතින් දැන් අපි වැඩසටහනට යමු. මට මතක හැටියට අපි අද කරන්න තියෙන 7 වෙනි පිටුව. 7 වෙනි පිටුව හරවන්න. right. එහෙනම් පාඩමට යමුද? හරි. දැන් මේ නිබන්ධනය කඩදාසි වල ලියලා තියෙන්න පුළුවන් සමහරු. නැත්තම් කෙලින්ම මෙතන ලියලා තියෙන්න පුළුවන්. ඔබ නිවැරදිව හරි දාගන්න. වැරදි නම් රතු පාටින් ඔබ මේ ටියුට් එකේ උත්තරේ නිර්මාණය කරන්න. රතු පාටින්. එතකොට විභාගයට පාඩම් කරනකොට මට වැරදුනේ මොකක්ද? ඒකට වැඩි අවධානයක් යොදන්න. ඒක තමයි ක්‍රමය. හැබැයි උතන එක්කෙනෙක් දෙන්නේ හරි ඇති මෙලෝඩියක් මේක කරන්න නැතුව හිස්සති. එහෙම අපරාධයක්. ඒක ලොකුම අපරාධයක්. ඔදෙමාපියන්ගේ මුදල් වලට ඔබ හානි කර ළමයෙක් වෙනවා. ඒක කරන්න එපා. දැන් ලබන හතියර නිබන්ධනයේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික සටහන් පොතේ ලියන්න. හරිනේ. එහෙනම් යන්න. පහත වගොස් සම්පූර්ණ කරන්න. බලන්න ඔබගේ වම් අත පැත්තේ තියෙනවා රුධිර ගණ. දායකයාගේ රුධිර ගණ. උඩින් තියෙනවා ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ගණ. දැන් ඔබ අහන්න ඕන තමන්ගේ ප්‍රශ්නයක්. මෙන්න දායකයා ඔබ හිතනවා මම A. දැන් ප්‍රතිග්‍රාහකයනෝ A B O. ඔබ තර්ක කරනවා. මට කාටද දෙන්න පුළුවන්? එතකොට ප්‍රශ්නේ ලේසි. මනෝමයෙන් එහෙම නැතුව හිතන්න ගියාම අමාරුයි. දැන් ඔබ A කියලා හිතන් දායකයා ඔබ. දැන් ඔබ තර්ක කරන්න. ඔබ ඉස්සරහින් A කියලා කෙනෙක්. මට ඒට දෙන්න පුළුවන්ද? පුළුවන්. හරි දාන්න. මම A. මට B ට දෙන්න පුළුවන්ද? බැහැ. කතරේ දාන්න. මම A. මට AB ට දෙන්න පුළුවන්ද? තර්ක කරන්න. මම A. මට AB ට දෙන්න පුළුවන්ද? පුළුවන්නේ. ඇයි? ඒට එයාගේ AB වලින් A ඉන්නවනේ. ඒට ඒ ගැටුවක් නැන්නේ. නැති දෙයක් දුන්නොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. එයාට නැති දෙයක් අපි දුන්නොත් අන්න රුධිරේ කැටි ගහනවා. එයාගේ තියෙනවා එහෙනම් A දෙන්න පුළුවන්. ඒට ඕ කියන කෙනෙකුට දෙන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. එතකොට එයාගේ නැති එකක් අපි දුන්නනේ. ඕට A නෑනේ. මම A දුන්නු ගමන් නැති එකක් එයාට ලැබුණනේ. එතකොට එයාගේ රුධිරේ කැටි ගහනවා. ඒක කතරය. යන්න B ට. දැන් ඔයා හිතන්න ඕන ඔයා B කියලා. මම B. මට ඒක දෙන්න පුළුවන්ද? බෑනේ. නැති දෙයක් දෙන්න බෑනේ. කතරය. මම B. B ට දෙන්න පුළුවන්ද? B ට B match. හරි. මම B. AB ට දෙන්න පුළුවන්ද? එයාගේ B ඉන්නෝනේ දෙන්න පුළුවන්. එයාගේ නැති කෙනෙක් දුන්නේ නෑනේ. එහෙනම් පුළුවන්. හරි. මම B. ඕට දෙන්න පුළුවන්ද? ඕට නැති දෙයක් මම දෙනවා. දෙන්න බෑ. කතරේ. යන්නේ ඊළඟට මම දායකයෙක් කියලා ඔබ දැන් හිතන්න. ඔබ දායකයා AB. මම AB. හොඳට කල්පනා කරන්න. මට ඒට දෙන්න පුළුවන්ද? පුළුවන්ද? මම AB. මට ඒට දෙන්න පුළුවන්ද? බෑනේ. එයාට නැති කෙනෙක් කියනෝනේ මගේ B. නැති දෙයක් මට දෙන්න බෑ කෙනෙකුට. එහෙනම් AB ට ඒට දෙන්න බෑ. එයාට B. නැති දෙයක් ඉතුරු වෙනවා. එහෙම වෙන්න බෑ. එහෙනම් කතරය. AB ට B ට නැති දෙයක් එනවා A. එහෙනම් AB ට B ට දෙන්න බෑ. කතරය. AB ට AB match. හරි. AB ට O නැති දෙයක් දෙන්න බෑනේ. එහෙනම් එකක් කතරය. අන්න දැන් ඔබ O කියලා හිතන්න. ඕට ප්‍රාශ්න සාධකය නැහැ.
ඕ රුධිර ගණය තියෙන කෙනාට ඒට දෙන්න පුළුවන්ද? දෙන්න පුළුවන්. මේ ඕ ආවයි කියලා යාට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඕට බීට දෙන්න පුළුවන්. පුළුවන්. යාට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඕට ඒ බීට දෙන්න පුළුවන්. පුළුවන්. වෙනසක් වෙන්නේ නැහැ. ඕට දෙන්න පුළුවන්. එහෙනම් ඔක්කොන්ටම හරි වැටෙනවා. ඔබ ඇස් දෙකෙන් බලන්න උඩට හරි හරහට උඩ ඉඳලා පහළට හරහට හැමෝටම හරි වැටලා තියෙන දෙන්න තෝරන්න. ඕට හැමෝටම හරි වැටලා තියෙනවා එයාගේ ඉදිරියේ. ඒ බීට බලන්න පහළට හැමෝටම හරි වැටලා තියෙනවා. එහෙනම් ඕට හැමෝටම හරි වැටලා තියෙන්නේ ප්‍රතිග්‍රාහකය පැත්තට. එහෙනම් යාට ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ බී පල්ලෙහාට ඇවිල්ලා තියෙන දායකයෙකුගේ පැත්තට. යාට එතකොට ඕට ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ බී පල්ලෙහාට ඇවිල්ලා තියෙන ඕනම කෙනෙකුගෙන් ගන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා ඕනම කෙනෙකුට රුධිරය දෙන්න පුළුවන් නම් ඒ සර්වදායකයා. එහෙනම් ඕනම කෙනෙකුගෙන් රුධිරය ගන්න පුළුවන් නම් සර්ව ප්‍රතිග්‍රාහකයා AB. හොඳයි. සර්ව ප්‍රතිග්‍රාහක සර්වදායක හඳුනන ඉවරයි. ඕනම කෙනෙකුට රුධිරය දිය හැකි තැනැත්තා සර්වදායකයා. ඕනම කෙනෙකුට රුධිරය ලබාගත හැකි කෙනා සර්ව ප්‍රතිග්‍රාහකයා. right. ඊළඟ ප්‍රශ්නය. නැවත ඉයර්ෆෝන් ගලවලා නම් උපදාන්න. ඒතර ඔබට මා කතා කරන දේ හොඳට ශ්‍රවණය වෙනවා. බාහිර ශබ්ද ඇහෙන්නේ නැහැ. right. රුධිර පාර විලයනයකට රීසස් සාධකය ගැළපීමද අවශ්‍යයි. රීසස් සාධකය කියන්නේ RH සාධකය. ගැළපීම අවශ්‍යයි. මේ වගුව සම්පූර්ණ කරන්න දරුවනේ දායකයා වම් අත පැත්තේ ප්‍රතිග්‍රාහකයා ඉහළින් ඉන්නවා. RH මෙතන තියෙන්නේ RH ධන. මෙතන අඳුරු හින්දා මට වැඩිය ඒක පේන්නේ RH ධන. දැන් දායකයා RH ධන. දැන් ඔබ කල්පනා කරන්න RH ධනට RH ධන කෙනාට දෙන්න පුළුවන්ද? RH ධනට RH ධන දෙන්න පුළුවන්. හරි. ධනට ධන වෙනසක් නැහැනේ. RH ධන එක්කෙනාට RH ඍණට දෙන්න පුළුවන්. දාන්න නැති කෙනෙකුට තියෙන එකක් දුන්නා. වැඩේ සොන්නේ කතරය. ධනට ධන දෙන්න පුළුවන්. ධන එක්කෙනාට ඍණ එක්කෙනාට දෙන්න බෑ. ධන එක්කෙනාට ඍණ එක්කෙනාට දෙන්න බෑ. ඊළඟට යටි තියෙන RH ඍණ. RH ඍණ කියන්නේ RH සාධකයක් නැති කෙනා. RH ධනට දෙන්න පුළුවන්. ඇයි නැති දෙයක් දුන්නයි කියලා යාට අලුත් දෙයක් ලැබෙන්නේ නැහැ. RH ඍණට ඍණ දෙන්න පුළුවන්. එහෙනම් RH ඍණ රුධිරය තියෙනවා නම් ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. RH ධනට RH ඍණටයි. RH ධන තියෙනවා නම් RH ධනට දෙන්න පුළුවන්. හැබැයි RH ඍණට දෙන්න බෑ. හරි. එහෙනම් ඒක ඔබට පැහැදිලි වෙයි. රුධිර ශ්ලේෂණය යනු කුමක්ද? රුධිරය වහනය වීමකදී, ඒ කියන්නේ තුවාලයක් වෙලා පිට වෙන වෙලාවකදී, රුධිර වහනය වීමකදී රුධිරය කැටි ගැසීම තමයි රුධිර ශ්ලේෂණය කියලා කියන්නේ. නිකන් අභ්‍යන්තර රුධිර කැටි ගැසීම හානිකරයි. තුවාලයක් වුණොත් රුධිර වහනය වෙනවා. එතකොට රුධිර කැටියක් ඇතුළේ තුවාලය වසනවා. එතකොට තවදුරටත් රුධිරය ගැලීම නවතනවා. ඒක තමයි රුධිර ශ්ලේෂණයේදී වෙන්නේ. එතකොට රුධිර ශ්ලේෂණය කියන්නේ රුධිර වහනයකදී රුධිරය කැටි ගැසීම. මෙන්න ඊළඟ ප්‍රශ්නය. රුධිර ශ්ලේෂණයක් සිදුවීමට හේතුව කුමක්ද? රුධිර ශ්ලේෂණයක් සිදුවීමට හේතුව කුමක්ද? රුධිරය ඒ විදිහට කැටි ගැසෙන්න හේතුව කුමක්ද? කැටි ගැසෙන හැටි නෙවෙයි, එහෙම වෙන්නේ ඇයි? තුවාලයක් සිදු වුණොත් රුධිර කැටියක් ඇති වෙලා රුධිරය ගලා යාම වළක්වනවා. එසේ නොවොත් දිගින් දිගට රුධිර වහනය වෙලා පුද්ගලයා මිය යනවා. එහෙනම් රුධිර ශ්ලේෂණය වීමට හේතුව රුධිර වහනය නතර කර ගැනීමට. නම් තුවාලයක් සිදු විට දිගින් දිගට රුධිරය ගලා යාම වළක්වා ගැනීම. ඔබේ පිළිතුරු හරිනම් හරි දාන්න. වැරදි නම් වැරදි දාන්න. right? ඊළඟ පිටුවට යන්න.
8 පිටුව. හරි. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. රුධිර සංසරණ පද්ධතිය මනා ලෙස පවත්වා ගැනීමට අනුගමනය කළ යුතු යහපත් පුරුදු 3ක් දක්වන්න. රුධිර සංසරණ පද්ධතිය මනා ලෙස පවත්වා ගැනීමට ඔබට කළ හැකි උපක්‍රම නැත්නම් පුරුදු මොනවද? 1. සාම රුධිර සංසරණ පද්ධතියට ප්‍රධාන වශයෙන් ඔබ ගන්නා යම්කිසි පෝෂකයක බලපෑමක් තියෙනවා. ඒක තමයි ලුණු. ලුණු ආහාර වැඩිපුර ගැනීම රුධිර පීඩනය වැඩි වීමට හේතුවක් වෙනවා. ඔයගොල්ලෝ ගන්න ඔය බයිට් පැකට් ඔය එක ටිපිද මොකද ඔය පැකට් වල තනිකර කන තරම ලුණු රසනේ තියෙන්නේ. ඉතින් ඒවා රුධිර පද්ධතියට බලපෑම් ඇති කරන පෝෂකයක්. නිශ්චිත ප්‍රමාණයයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් ලුණු ආහාර වැඩිපුර ගැනීම එකක්. තව එකක් කියන රුධිර පද්ධතිය සම්බන්ධව අපට මනාව පවත්වා ගැනීමට අනුගමනය කියන්නේ ලුණු භාවිතය අඩු කිරීම කියලා එක ලියවෙන්න ඕනේ අනුගමනය කළ යුතු ක්‍රියාවක්. තව එකක් රුධිර සංසරණ පද්ධතිය මනාව පවත්වා ගැනීමට අනුගමනය කළ යුතු යහපත් පුරුදු ලුණු භාවිතය අඩු කිරීම. 2 දුම් පානය මත් වතුර පානය වැළකීම. ඒක විශාල හානිකර තත්වයන් ඇති වෙනවා. එතකොට තව ගොඩාක් කාරණා තියෙනවා ඔබගලගේ පොතේ. තව කල්පනා කරන්න මොන වගේ දේවල්ද මේ සම්බන්ධව අපට හානිකර දේවල් පුහුණු කර යුතු ශාරීරික යෙදීම. ශාරීරික ව්‍යායාම වල යෙදීම. මම කිව්වා ලුණු භාවිතය අවම කිරීම. ශාරීරික ව්‍යායාම වල දිනපතා යෙදීම. මද්යසාර දුම්පානයෙන් වැළකීම. තව තියෙනවා අය ප්‍රධාන. ඒ පාඩම ඉවරයි. දැන් අපි යනවා ඊළඟ පාඩමට ශාක වර්ධක ද්‍රව්‍ය. ඔබගේ උත්තර හරිද කියලා දැන් චෙක් කරන්න. හොඳයි. බලන්න පළවෙනි ප්‍රශ්නේ ශාක වර්ධක ද්‍රව්‍ය යන කුමක්ද? මොනවද වර්ධක ද්‍රව්‍ය කියලා කියන්නේ? ශාකවල වර්ධනය යාමනය කරන රසායනික ද්‍රව්‍ය. ශාකවල වර්ධනය යාමනය කරන රසායනික ද්‍රව්‍ය අපි හඳුන්වනවා වර්ධක ද්‍රව්‍ය කියලා. ඔබ ලියලා තියෙනවද බලන්න. ශාකවල වර්ධනය යාමනය කරන රසායනික ද්‍රව්‍ය. ඊළඟට 2 ශාකවල වර්ධනය උත්තේජනය කරන වර්ධක ද්‍රව්‍ය මොනවාද? ඔය ශාකවල වර්ධනය කරන කාරණාව උත්තේජනය කරන ඔය කියන වර්ධක ද්‍රව්‍යයට නිදසුන් දෙන්න 3ක් තියෙනවා. ඔබ ලියලාද බලන්න. බොහෝ විට ඔබගේ පේපර් එකට එන්න පුළුවන් පාඩමක් මේක. 1 ඔක්සින්. 2 ගිබරලින්. 3 සයිටොකයිනින්. ඔක්සින් ගිබරලින් සයිටොකයිනින්. මාරුණාට කමන්න. ඔබ ලියලා තියෙනවද බලන්න. ඔව තමයි ශාකවල වර්ධනය උත්තේජනය කරන වර්ධක ද්‍රව්‍ය. ඊළඟ ප්‍රශ්නෙට ඔක්සිජන් කියලා වැට තියෙනවා දරුවන එක හදාගන්න ඔක්සින් කියලා. ඔක්සින් හදාගත්තද? හරි. දැන් බලන්න ඔක්සින් නිපදවන ස්ථාන මොනවාද? ඔක්සින් නිපදවන ස්ථාන තමයි කියන්න බලන්න. ශාක කඳේ අග්‍රස්තය මොලේ අග්‍රස්තය. ඒ කියන්නේ මූලාග්‍රය. නැත්නම් එහෙම ලියලා තියෙනවද බලන්න. කඳ අග්‍රස්තය සහ මුල අග්‍රස්තය. ඔක්සින් වල කෘත්‍ය කුමක්ද කියලා අහනවා. කඳ අග්‍රස්තය හා මුල අග්‍රස්තයේ සෛල දික්වීම මගින් ඒවායේ වර්ධනය සිදු කිරීම. ශාක කඳ අග්‍රස්තය හා මුල අග්‍රස්තයේ සෛල දික්වීමෙන්
ඒවායේ වර්ධනය සිදු කිරීම. කඳ අග්‍රස්තය මුල අග්‍රස්තයේ සයිඩ දික් වීමෙන් වර්ධනයට දායක වීම. ඕකේ. ඊළඟ ප්‍රශ්නය. ස්වභාවිකව ශාකවල හමුවන ඔක්සීනය කුමක්ද? ස්වභාවිකව ශාකවල තියෙන ඔක්සීනයට කියලා නම පුළුවන් නම් කියන්න. IA. what? IA නෙවෙයි. IA. කවුද? indole acetic acid. indole acetic acid. කෙටියෙන් IAA. indole acetic acid. ඇසිඩ් අම්ලය කිව්වත් වැරදි නෑ. මෙන්න ඊළඟට ඔක්සින් මගින් සිදු කරන නිෂේධන ක්‍රියාවක් සඳහන් කරන්න. දරුවනේ නිෂේධන ක්‍රියාවක් කියන්නේ මොකක්ද? මේක හරිය වැදගත් ඔයගොල්ලෝ. මේ බලන්න. ඕගොල්ලෝගේ ගෙදර තියෙන අලංකරණ ශාකයක්. මේක කියලා දුන්නේ නැත්නම් වැඩක් නෑ. ලස්සන ගහක්. ඔබ දන්නවා මේ කඳයි පත්‍රයයි අතර පුංචි අංකුර තියෙනවා. මේ පුංචි අංකුර තියෙනවා. මේ අංකුර වර්ධනය වෙනවාද? වෙන්නේ නැහැ. හැබැයි කඳ දිගින් වැඩි වෙනවාද? දිගින් වැඩි වෙනවා. තව දවසක් ටිකක් බලනකොට කඳ මෙච්චර විතර දිග් වෙනවා. එතකොට ගහ දිගින් උසින් වැඩි වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේ කඳාග්‍රස්තේ නිපද වෙනවා දරුවනේ හෝමෝන ඔක්සින්. මම කිය කඳාග්‍රස්තේ කියලා. එයා මගින් අග්‍රස්තය වර්ධනය වීමට එයාගේ අවධානය උත්තේජනය සිදු කරනවා. එතකොට එයා ඒක කරනකොට මේ පත්‍රයේ කඳයි අතර තියෙන පාර්ශික අංකුරවල වර්ධනය නිෂේධනය කියන්නේ යටපත් කරනවා. දරුවන් දැන් ඔබට පැහැදිලි නේද? මේ අග්‍රස්තයේ තියෙන ඔක්සින් මගින් පාර්ශික අංකුරවල වර්ධනයට ඉඩ දෙන්නේ නැහැ. ඒක යටපත් කරනවා. මේකට කියනවා නිෂේධනය. ඔබ දැකලා තියෙනවද මේ වර්ධනය වෙනවද? නැහැ. දැන් විද්‍යාව දන්න ළමයි ඔබට අවශ්‍යයි මේ පාර්ශික අංකුර වර්ධනය කරන්න. මේ පාර්ශික අංකුර වර්ධනය කර එතනින් අත්තක් හට ගන්න. අනිතින් අත්තක්. එහෙනම් අතු සහිත පාඳුරු සහිත ශාකයක් ඔබට ලබා ගන්න පුළුවන්. හැබැයි අග්‍රස්තයේ ඔක්සින් තියෙනකම් මේව වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එයා නිෂේධනය කරනවා. එහෙනම් දරුවන් ඔබ මේක ප්‍රායෝගිකව ඔබේ ගෙදර අත්විඳින්න පුළුවන්. එළියට බහැලා තියෙන හැම කස්සල් මේව කරන්න යන්න එපා. ඔබට කරන්න තියෙන්නේ මේ අග්‍රස්තය කපලා දාන්න. අග්‍රස්තයට පොඩ්ඩක් පහළින් කපන්න. එතකොට ඔක්සින් අග්‍රස්තයට තරම පහළින් තමයි නිපද වෙන්නේ. දැන් ඔක්සින් ටික නැහැ. අන්න දැන් මේ පාර්ශික අංකුර වල වර්ධනය තිබිච්ච බලපෑම යටපත් කිරීම නිෂේධනයට හේතු වෙච්ච ඔක්සින් නැහැ. අන්න දැන් මෙයට කවුවත් නැහැ. අන්න දෙන්නේ ඔය වර්ධනය වෙන්න එපා. දැන් ඇයට ප්‍රශ්නයක් නැහැ. කවුරුත් අන්න දැන් අංකුර ලස්සනට වර්ධනය වෙවි අතිසහිත ශාකයක් ලැබෙනවා. මෙන්න ඔබේ ගෙදර අතු පඳුරු සහිත ලස්සන මල් ගහක් හදා ගන්න ඕනේ නම් ඔබට තියෙන්නේ අග්‍රස්තය කපලා දාන්න. හැබැයි ගෙදර තියෙන හැම එකෙම ඔව කපන්න ගිහලා උටි පූජාව නෙලා ගන්න එපා. මම කියන්නේ ඔබට අලංකරණ ශාකයක් ඔබ කැමති පරිදි ලබා ගන්න ඕනේ නම් මේ වැඩේ කරන්න පුළුවන්. වැඩිහිටියන්ගේ අවසර මැද අද ගිහින් ඔක බලන් තියෙන ගෙදර තියෙන ඔක්කොම ගස්වල අගිසි කපා ගන්න යන්න එපා. හොඳයි යන්නේ කැපුවොත් නම් අන්තිපත්තු සහිත එකක් එන්නේ. පොඩි කාලේ අබ ගහ ඔබ බට් කරපු විලාත් ගහ ගේනවා. ඔහේ උසියන්න දෙන්න එපා. අවශ්‍ය තැනට අග්‍රස්තය කපන ලස්සන අතු සහිත ලස්සන ශාකයක් ලැබෙවි. ඔබ අපේ ගෙදර ඇවිල්ලා තිබුණානේ ක්ලාස් එකට. අර ඇහැල ගහ ඔබට දැක්කනේ ලස්සන අතු සහිත බියනක් හදලා තියෙන හැටි. අන්න ඔය විදියට මම පුංචි කාලේ ඒ අග්‍රස්තය නෙලා දපපු හින්දා ඔක්සින් වල බලපෑම යටපත් වීම මේ ඒවට තියෙන බලපෑම ඉවත් කරගන්න මට පුළුවන් වුණා. හොඳයි ඔබගෙන් අහන්නේ
ऑक्सीन වලින් කරන ලෙස නිෂේධන ක්‍රියාව පාර්ශ්වික අංකුර වල වර්ධනය යටපත් කිරීම. උත්තරේ පාර්ශ්වික අංකුර වල වර්ධනය නිෂේධනය කිරීම. නැත්නම් පාර්ශ්වික අංකුර වල වර්ධනය යටපත් කිරීම. right? 8 වෙනි පිටුව ඉවරයි. සෝදානම් වෙන්න ඊළඟ 9 වෙනි පිටුවට යන්න. දැන් මම ප්‍රශ්නත් එක්ක කරන්නේ. අද මම මේ ඔක්කොම නවත්ත මේක කරාන අපේ මේ දවස් දෙකේ තුනේ ඉවරයි. නමුත් එහෙම බෑ එක දිගට පාඩම කොහොම කරන්න යනකොට මෙතෙට ගන්න අමාරුයි. අපි ලබන ඉවර කරමු ටික. right අපි යමු එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට ගිබරලින් වල කෘත්‍ය කුමක්ද? ඔබ දන්නවා ඔක්සින් ගිබරලින් සයිටොකයිනින් මේ ශාක වර්ධක ද්‍රව්‍ය තුන. මේකෙන් දැන් අහනවා ගිබරලින් වල කාර්යය. ශාකයේ කඳේ සෛල දික්වීම අග්‍රස්තිය නෙවෙයි. කඳේ සෛල දික්වීම සිදු වෙන්නේ ගිබරලින් වලින්. ඒ විතරක් නෙවෙයි ඵල වර්ධනයට හේතුවක් වෙනවා ගිබරලින්. එහෙනම් ඔබට කියන්න පුළුවන් කඳේ සෛල දික්වීම සහ ඵලවල වර්ධනය. මේක ඒ ශාක වල සමහර ශාක වල කඳ අසාමාන්‍ය දික්වියාම නිරීක්ෂණය කරපු මට මතක හැටියට ගිබරෙල්ලා ෆුජි කියන පුද්ගලයා තමයි මේක හඳුන්වා දුන්නේ. ඒක නිසා තමයි ගිබරලින් කියලා මේක නම් කළේ. මේ හඳුනාගත්ත නිසා ඊළඟ කහනවා සයිටොකයිනින් වල කෘත්‍ය කුමක්ද? දරුවනේ සෛල විභාජනය වේගවත් කරනවා. සෛල බෙදි බෙදි නව සෛල බිහි කිරීමනේ සෛල විභාජනය. එතකොට ඕනම තැනක සෛල බෙදි බෙදි සෛල ප්‍රමාණය වැඩි කර ගැනීමදී වර්ධනය සිදු වෙන්නේ. එහෙනම් සෛල විභාජනය ශීඝ්‍ර කිරීම. සෛල විභාජනය වේගවත් කිරීම. සෛල බෙදි නව සෛල බිහිවීම තමයි සෛල විභාජනය. සෛල විභාජනය වේගවත් කිරීම. ඒ විතරක් නෙවෙයි. පුෂ්ප, පත්‍ර, ඵල වල වර්ධනය. පුෂ්ප, පත්‍ර, ඵල වල වර්ධනය සිදු කිරීම. සයිටොකයින්. right ඊළඟ ප්‍රශ්නයට යමු. ශාක පත්‍ර සහ ඵල මේරු විට ඒවා පතනය වේ. ඒට හේතුව කුමක්ද? දැන් දරුවනේ මේ ශාකය පිටු මෙන්න ගෙඩියක් තියෙනවා. මොකද්ද වෙන්නේ? මේක පරිණත වුණාම මෙන්න මෙතනින් මේක ගැලවිලා බිමට වැටෙනවා. අපෙන් මම කියලා දෙන්න හැම වෙන්නේ ඇයි කියලා මේ ඵලය නැත්තම් මේ පත්‍රය පරිණත වෙලා ඒ කියන්නේ මෝරුවම දැන් ඒයි කාලේ ටික ටික අඩුයි. එතකොට දැන් වර්ධක ද්‍රව්‍ය නිපද වෙන ප්‍රමාණය අඩුයි. වර්ධක ද්‍රව්‍ය නිපද වෙන ප්‍රමාණය අඩු වුණාම මොකද්ද වෙන්නේ? මේ කඳට මේ නටුව සෛවල ස්ථානයේ හැදෙනවා විශේෂ පතකයක්. ඒකට අපි කියනවා චේතස්තරය කියලා. චේතස්තරය කියලා. අන්න චේතස්තරය හැදෙන පස්සේ තවදුරටත් මේක ඔම තියෙන්න බෑ. එතනින් සෛලජීවි තකස් ගාල ගැලවෙනවා. පත්‍රය නැත්නම් ඵලය බිම. එහෙමනම් ඔබට ඒක මම කියලා දුන්නනේ ශාක පත්‍ර සහ ඵල මේරු විට ඒවා පතන වේට හේතුව ඔබ කියනවා පත්‍ර ඵල පරිණත වූ පසුව වර්ධක ද්‍රව්‍ය නිපදවීම අඩුවේ. එවිට ඡේදස්තරයක් සෑද නිසා ඒවා ගිලී යයි. ඔබ ලියන්න ඕනේ මෙහෙමයි. පත්‍ර ඵල මේරු විට වර්ධක ද්‍රව්‍ය නිපදවීම අඩුවේ. පත්‍ර සහ ඵල මේරු විට වර්ධක ද්‍රව්‍ය නිපදවීම අඩුවේ. එවිට කඳ හා බෘන්තය අතර ඡේදස්තරය සෑදීමෙන් ඒවා පතනය වේ.
චේතස්තරය සෑදීමෙන් ඒවා පතනය වේ. රයිට්. ඊළඟ ප්‍රශ්නය බලන්න. කෘත්‍රිම ශාක වර්ධක ද්‍රව්‍ය අතුරින් පහත ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. කෘත්‍රිම ශාක වර්ධක ද්‍රව්‍ය. ඔය ශාකවල ස්වභාවිකව ඔක්සිජන්, ගිබරලින්, සයිටෝකයින් කියන වර්ධක ද්‍රව්‍ය ඒවා කෘත්‍රිමවත් ශාක වර්ධක ද්‍රව්‍ය මිනිසා නිපදවනවා. දැන් ඔබගෙන් අහනවා ඒ හා සම්බන්ධව දැන් ප්‍රශ්නට උත්තර දෙන්න. අතු කැබලි ඉක්මනින් මුල් අදවා ගැනීම, ඵල ඉක්මනින් වර්ධනය කර ගැනීමට භාවිතා කරන වර්ධක ද්‍රව්‍ය IAA. කවුද? ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. ඒ ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් ශාකවල ස්වභාවික තියෙනවා. කෘත්‍රිමවත් හදනවා. ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. ඒ ඔක්සිජන් එක ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. ඊළඟට 2,4 DPA, 2,4 5 TPA, 2,4 ඩයික්ලෝරෝෆීනොක්සිඇසිටික් ඇසිඩ්, 2,4 5 TPA, 2,4 5 ට්‍රයික්ලෝරෝෆීනොක්සිඇසිටික් ඇසිඩ්. මේ දෙන්නගෙන් ප්‍රයෝජනය කුමක්ද? කුඹුරුවල පළල් පත්‍ර සහිත ශාක වල් පැලැටි නාශනය කිරීම. කුඹුරුවල පළල් පත්‍ර සහිත ශාක විනාශ කිරීම සඳහා වර්ණ වල් පැලැටි නාශකයක්, වර්ණ වල් පැලැටි නාශකයක්. කුඹුරුවලට අපි ඉස්සම පළල් පත්‍ර සහිත ශාක විනාශ කරන්න පුළුවන්. පළල් පත්‍ර සහිත ශාක විනාශ කිරීමට යොදා ගන්නා වර්ණ වල් පැලැටි නාශකයක්. ඊළඟට අහනවා නැප්තලින් ඇසිටික් අම්ලය NaA ප්‍රයෝජනය කුමක්ද? නැප්තලින් ඇසිටික් අම්ලයේ ප්‍රයෝජනය එකක් තමයි අකාලේ ශාකවල ඵල ගිලිහී යාම වැළැක්වීම. අකාලේ සමහර ඔබ දන්නවා අඹ ගහක කොච්චර ගෙඩි තියනවද? බලන් යනකොට ඉන් භාගයක් විතර උදේ පාන්දර බිම හැලිලා. හැබැයි මේ හෝමෝන වර්ධක ද්‍රව්‍ය යොදා ගන්න පුළුවන් නම් ඒවා ගිලිහී යාම වළක්වා ගන්න පුළුවන්. එහෙනම් අකාලේ ඵල ගිලිහී යාම වළක්වා ගැනීම. ඵල පතනයෙන් වළක්වා ගැනීම. තව ඕනේ නම් අන්නාසිවල අවාරේ ඵල හට ගන්වා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. අන්නාසිවල අවාරේ ඵල හට ගන්වා ගැනීමට යොදා ගන්න පුළුවන්. ඊට යටින් අහනවා ප්‍රශ්නයක්. අවාරේ ගස්වල ඵල හට ගැනීමට යොදන වර්ධක ද්‍රව්‍ය කුමක්ද? අනික් ගස්වල අඹ වගේ වෙනත් ගස්වල අවාරේ ඵල හට ගන්වා ගැනීමට යොදා ගන්නා කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය තමයි කවුද? සයිටෝසෙල්. සයිටෝසෙල්. රයිට්. ඒ පාඩමත් ඉවරයි. දැන් බලන්න ඔක්කොම පුනරීක්ෂණය කරමින් යනවානේ ඔබේ පාඩම් මාලාව. රයිට්. අපි විනාඩි 10ක් 12ක් තියලා නවත්තන්න ඕන. පාඩමට ඊළඟ මගේ 11 වසර තියෙන්නේ. ඒකට මේ ටික ඇඩ්ජස්ට් කරගන්න තියෙන නිසා ටිකක් එහෙනම් අපි මේකට ඉක්මන් කරමු. ගැටලු තියෙනවා නම් මට මේ වෙලාවෙම ඔයගොල්ලෝ එවන SMS එක බලන්න පුළුවන්. මට හැබැයි ඒකට ගියොත් වෙන්නේ අපිට විනාඩිය 2-3 මෙතනින් නැති වෙලා යනවා. අපි 10 පන්තිද තියාගමු. ඔබට යම් කිසි තේරුම් නැත්නම් ටක් ගාලා ඔතනින් මැසේජ් එක වන්න මට මෙතෙන්ට ලැබෙනවා. මගේ ෆෝන් එක මෙතන තියෙන්නේ. මට පුළුවන් එතකොට ඔබට ඒ වෙලෙම ප්‍රශ්නට උත්තරේ දෙන්න. තේරුම් නැත්නම් අපි දැනට මෙහෙම යමු. හරි? 10ද මම ගන්න වෙලාවේදී මම විනාඩි 5කින් 10කින් මම ෆෝන් එක බලන්න ඔබ යපු මැසේජ් එකක් තියෙනවද කියලා. මෙන්න මේක සර් තේරුනේ නැහැ. අන්න එතකොට මට පුළුවන් ඒකට මැදිහත් වෙලා නැවත පැහැදිලි කරන්න. හොඳයි. චලනය යනු කුමක්ද? හැබැයි මේකට දාන දරුණ ඉස්සරහට ජීවි කියලා වචනේ. නැත්තම් චලිතයේදී චලනය කියන්නේ තවත් එකක් නේ. මෙතන දාන ජීවි චලනය යනු කුමක්ද?
මොකද්ද ජීවි චලනයක් කියලා කියන්නේ? ජීවියෙකුගේ මුළු දේහයම හෝ ජීවියෙකුගේ දේහේ කොටසක් හෝ පිහිටීමේ සිදුවන වෙනසකට අපි කියනවා ජීවි චලනයක් කියලා. ජීවියෙකුගේ මුළු දේහයම හෝ දේහේ කොටසක් හෝ පිහිටීමේ සිදු කරගන්නා වූ වෙනස් වීමකට කියනවා ජීවි චලනයක් කියලා. ඒක වර්ධනය නිසා විය හැකියි. නැත්නම් ඒක උත්තේජයකට ප්‍රතිචාරයක් වශයෙන් සිදු වෙන්න පුළුවන්. අපිට මෙහෙම කියන්න පුළුවන් ඕන උත්තේජයකට ප්‍රතිචාරයක් ලෙස ජීවියාගේ මුළු දේහයම හෝ ජීවි දේහයේ කොටසක් හෝ පිහිටීමේ සිදු කරගන්නා වූ වෙනස අපි චලනයක් ලෙස නැත්නම් පිහිටීම වෙනස් කර ගැනීම කියවන වඩා හොඳයි. පිහිටීම වෙනස් කර ගැනීම චලනයක්. හරිද? උත්තේජන ප්‍රතිචාරයක් ලෙස ජීවිකයේ මුළු දේහයම හෝ ජීවියාගේ කොටසක හෝ පිහිටීම වෙනස් වීම චලනය. ජීවි චලනය. පහත දක්වා ඇති සත්ව චලනය කරගන්නා කාර්යය නැත්නම් ඒ විවය කුමක්ද? ඇමීබා සංචරණය කරන්නේ කුමක් මගින්ද? ඔබ දන්නවා ව්‍යාජ පාද වලින්. ඔබ ඒක දාලා තියෙනවා නම් හරි. ව්‍යාජ පාද. හරි. යොග්ලිනා ඔබට මතක ඇති මෙහෙම කශිකාවක් තියෙනවා මෙහෙම. රූපස්ථාන අපි ඇඳලා තියෙන්නේ. එහෙමනම් මෙහෙම තියෙනවා. එහෙමනම් කශිකා පැරමීසිය සපත්තු වඩියක් වගේ මෙහෙම තියෙනවා. මම ලස්සනට අදින්නේ මේ මොනවද? පක්ෂම වලින් ගෙම්බා පාදවලින් ඩොල්ෆින් මොනවයින්ද කියන්න බලන්න. ඩොල්ෆින් මත්ස්‍යද නෑ. තල්මසා වගේ ක්ෂීරපයි. එහෙනම් ක්ෂීරපයි සතුන්ට වරල් නෑ. වරල් තියෙන්නේ මත්ස්‍යයන්ට විතරයි. එහෙනම් මේ කට්ටියට තියෙන්නේ මොනවද? අවල්පත. ඒ නිසා උත්තරය අවල්පත. ශීරපයි සතෙක් නම් එයාට වරල් තියෙන්න බෑනේ. වරල් තියෙන්නේ මත්ස්‍යයන්ටනේ, පිස්කේස්ටනේ. එහෙනම් කොහොමද මැමේලියාට වරල් තියෙන්නේ? නෑ. පංචාංගුලික සැලැස්ම තියෙන ව්‍යුහයක් තියෙන්නේ. ඒව අවල්පත්. කපුටා පියාපත්. ගැඩවිලාට විශේෂ උපාංගයක් නෑනේ. එහෙනම් එයා චලනය වන්නේ පේශී ආධාරයෙන්. පේශී. මිනිසා උපාංග තියෙනවනේ. පාද. right. ඊළඟ කොටසට යන්න. පෘෂ්ඨවංශීන් දේහ චලන සඳහා උපයෝගී කරගන්නේ මොනවද? ඔබ ගැන හිතන්න. ඔබ පෘෂ්ඨවංශියෙක්නේ. ඔබගේ දේහය චලනය කරන්න යොදාගන්නේ මොනවද? දෙන්නයි. එකක් පේශී, අනිත් එක අස්ථි. මේ අස්ථි කොටකට මේක ඉවත් කරමු. ඔබ මොකද වෙන්නේ? ඔබේ මස් කොට බොස් ගාලා වැටෙනවා. ඔබට පුළුවන් ද චලනය වෙන්න? බෑ. මස් හොල්ල තමයි ඉන්නේ. සංචරණය කරන්න බෑ. එහෙනම් අස්ථිත් උදව් වෙනවා, පේශීත් උදව් වෙනවා. පේශී හා අස්ථි. චලනයට අමතරව පේශී හා අස්ථි වල කෘත්‍යයන් මොනවද? චලනයට අමතරව පේශී හා අස්ථි වල කෘත්‍යයන්. බලන දරුවනේ ඔබ එකිනෙකාට වෙනස්නේ. ඔබගේ හැඩයට හේතු වෙන්නේ පේශී සහ අස්ථි. ඔබගේ හිස් කබල අතර ගත්තොත් හැමෝගෙම එක වගේද? පොඩ වෙනස්. ඒවා පේශී වල පිහිටි වෙනස්. ඒ නිසා හැඩය වෙනස් ලබා දීම. හැඩය. තව එකක්
ඒකෙන් ලැබෙනවා චලනයට අමතරව සන්ධාරණය, දෘঢ় බව, සන්ධාරණය ලබා දෙනවා අස්ථි. ඊළඟ ප්‍රශ්නය. පේශියක දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණ 4 මොනවාද? දරුවනේ පේශි හැදිලා තියෙන්නේ සෛල වලින්. සෛල රාශියක් එකතු වෙලානේ පේශියක්. ඒතර ඒ සෛල තන්තු ආකාරයක් ගන්න. සිහින් කෙඳිති විශේෂයක් ලෙස හඳුන්වන්නේ. එහෙනම් පේශි සෛල තන්තු ආකාර වීම. එක ලක්ෂණයක් ඔබ ලියලා තියෙනවද බලන්න. පේශි සෛල තන්තු ආකාරය ගැනීම. පේශි තන්තු. ඊළඟ එක මේ පේශි අහන්න පේශියක දක්වලා බලන්න. පේශියක තියෙන තවත් ලක්ෂණයක් තමයි සංකෝචනය වීමට ඇති හැකියාව. සංකෝචනය වීම කිව්වත් ඇති. සංකෝචනය විය හැකි වීම. හැකිලිම සංකෝචනය. දිගහැරීමට කියන්නේ ඉහිල් වීම. තුන්වෙනි එක තමයි ඉහිල් වීමට හැකි වීම. පේශි සෛල තන්තු ආකාර වීම, සංකෝචනය විය හැකි වීම, ඉහිල් වීම. නැත්නම් ඉහිල් වීමට හැකි වීම. ඔය තුනට අමතරව මතක තියාගන්න සංකෝචන උනත් ඉහිල් උනත් ආරම්භක පිහිටීමට එන්න පුළුවන්. දැන් සයිලස් මෙව හැකිලිලා ආයෙත් තිබුණු තැනට එන්න පුළුවන්. දිග හැරිලා ආයෙත් තිබුණු තැනට එන්න පුළුවන්. එහෙනම් සංකෝචන උනත් ඉහිල් උනත් ආරම්භක අවස්ථාවට පැමිණිය හැකි වීම. එහෙනම් ඒක ලියන්නේ සංකෝචනය හෝ ඉහිල් වීම හෝ සිදු විටක සංකෝචනය හෝ ඉහිල් වීම හෝ සිදු විටක ආරම්භක අවස්ථාවට පැමිණීම. ආරම්භක අවස්ථාවට පැමිණීමට හැකියවීම. ආරම්භක අවස්ථාවට පැමිණීමට හැකියවීම. තව මිනිත්තු කිහිපයයි ඉක්මනට යමු. මිනිසාගේ වැලමිට සංදියේ ද්විශීර්ෂ පේශියයි සංකෝචන විනිට ත්‍රිශීර්ෂ පේශි සංකෝචන විට සිදුවන ක්‍රියාව මෙන්න. වැලමිට සංදිය මෙතන. ද්විශීර්ෂ පේශිය මෙතන. ත්‍රිශීර්ෂ පේශිය මෙතන. ද්විශීර්ෂ පේශිය සංකෝචන වෙනකොට වැලමිට නැත නැවෙනවා. ත්‍රිශීර්ෂ පේශිය සංකෝචන මේක හැකිලෙනවා. මේ හැකිලෙනකොට වැලමිටෙන් බාහුව දිග හැරෙනවා. එහෙනම් ඔබ ලියනවා ද්විශීර්ෂ පේශිය සංකෝචන විට වැලමිටෙන් බාහුව නැමීම. ත්‍රිශීර්ෂ පේශි සංකෝචන වෙන විට වැලමිටෙන් බාහුව දිග හැරීම. ඊළඟට 12 13 වෙනි පාඩම තමයි මේ කොළ දෙකේ තියෙන්නේ. ප්‍රශ්නවලිය. ඒතර ඔබට ලස්සනට පොතේ ලියා ගන්න, හොඳට කියවන්න, අවබෝධ කරගන්න. මම අද මේක නොදී කියලා දුන්නා. අද මේක එක සැරයක් කියවන්න. ඒතර මතකෙ හිටිනවා. එතකොට අපි ලබන සතියේ උත්සාහ කරමු 9 වසරට සමු දෙන්න. එතකොට ඊළඟ සතිය අපිට මේ ටියුට් ටික ඉවර කළා. තව පුළුවන් වුණොත් තව ටියුට් දීලා ක්ලෝස්. එතකොට ඔබ මානසින් 10
අපි 10 දී නෝට් දෙමි උගන්වනවා. ඔබට යුතුයකමක් හා වගකීමක් තියෙනවා. අපිත් එක්ක මේ කරන ගනුදෙනුවේ වැදගත් නම් ඔබට මේ පන්තිය 10 අවසරට අලුතෙන් සම්බන්ධ වෙන ඔබගේ හිතවතුන්ට හිතවතියන්ට කියන්න. මොකද හේතුව අපට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගන්න ක්‍රමයක් නැති නිසා. ඔබගේ කට පාරේ ගිහිල්ලා කියනව නෙවෙයි, දුරකථනය තියෙනවා. ඔබගේ යාළුවන් එක්ක සම්බන්ධ වෙන්න. අපේ පන්තිය පටන් ගන්න දවස ඔබ බලන්න දෙසැම්බර් මාසේ මුල්ම බ්‍රහස්පතින්දා කවදද කියලා. අන්න එදා තමයි අපි 10 වසරට යන්නේ. දෙසැම්බර් මාසේ මුල්ම බ්‍රහස්පතින්දා දෙන දවස බලන්න. එදාට තමයි ඔහම යන්නේ. හැබැයි අපි ඉස්කෝලේ පටන් ගත්තම පන්ති පටන් ගන්නකොට අපේ දිනය වෙනස්. හරිනේ? රයිට්. එහෙනම් ඔබට සුබ දවසක්. අයබෝල්.